ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම අද ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ කොහොමද ආධුනික යෝගාවචරයෙක් සරලව ඉතාමත් පහසුවෙන් මෙම භාවනාවට බැසගන්නේ කියන මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඒකට ඇත්තටම කරන්න තියෙන්නේ සුළු දෙයක්. ඔබට කරන්නට තියෙන්නේ ඔබ බුද්ධ වන්දනාදිය නිම කරලා සීලයක පිහිටලා පිරිසිදු නිශ්ශබ්ද විවේකී ස්ථානයකට ගිහිල්ලා බොහොම පහසු ආසනයක ඉඳගන්න. පහසු ආසනයක ඉඳගන්න කියලා කියන්නේ ඉඳගෙන ටික වෙලාවක් යනකොට වේදනාව වෙන ආසනයක් නොවේ. බොහෝ වේලාවක් සැහැල්ලුවෙන් ඉඳගෙන ඉන්නට පුළුවන්, පහසුවෙන් ඉඳගෙන ඉන්නට පුළුවන් ආසනයක් ඔබ හොයාගන්න. ඉරියව්වක් ඇසුරු කරන්න. එහෙම ඉඳගෙන උඩුකය ඍජුව තබා ගන්න. කොන්ද නවාගෙන ඉන්න එපා. හිස නවාගෙන ඉන්න එපා. මේ කොන්දත් හිසත් කෙලින් තබාගෙන ඔබ දැස් පියාගන්න. දැස් පියාගෙන ඔබ මෙනෙහි කරන්න ඔබගේ කයේ ඉරියව්ව. තවත් විදිහකට කියනවා නම් ඔබගේ කය දෙස හිතින් බලන්න. ඔබගේ කය දෙස ඔබ හිතින් බලනවා නම් ඔබට ඒ අවස්ථාවේදී පෙනෙන්නට පටන් ගනීවි ඔබගේ කය ඒ මොහොතේ පවතින ඉරියව්ව. ඒක හරියට දවල් හීනයක් පේනවා වගේ, නිකන් චිත්‍රයක් වගේ, අහසේ තියෙන චිත්‍රයක් වගේ ඔබට මේ කයේ ඉරියව්ව හිතට පෙනෙන්නට පටන් ගනී. ඔබට කරන්නට තියෙන්නේ මේ ඉරියව්වට සතිමත් වෙන එක. තවත් විදිහකට කියනවා නම්, බොහොම සරලවම කියනවා නම් ඔබට කරන්නට තියෙන්නේ ඒ පෙනෙන ඉරියව්ව දෙස හිතින් බලාගෙන ඉන්න එක. මෙච්චරමයි සරල ආරම්භයකට ඔය ඇත්තන්ට කරන්නට තියෙන්නේ. මේක මහා අමාරු දෙයක් එහෙම නෙවෙයි. මේ දේ කුඩා ළමයෙකුට උනත් කරන්නට පුළුවන්. බොහොම සරලව පහසු ආසනයක ඉඳගෙන කය ඍජුව තබාගෙන දැස් පියාගෙන තමුන්ගේ කයේ ඉරියව්ව මෙනෙහි කරන්න. තමුන්ගේ කයේ ඉරියව්ව මෙනෙහි කරනකොට අර කලින් කිව්වා වගේ තමුන්ට පෙනෙන්න පටන් ගනීවි කොහොමද තමුන්ගේ කය පිහිටා තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් තමුන්ගේ කයේ ඉරියව්ව, ඔළුව තියෙන විදිහ, අතපය තියෙන විදිහ, මේ විදිහට මේ කය යම් ඉරියව්වකින් පවතීද ඒ ඉරියව්ව ඔබට සිතට පෙනෙනවා ඇති. ඔබට කරන්නට තියෙන්නේ මේ හිතට වැටහෙන, මේ හිතට පෙනෙන මේ ඉරියව්වේම දිගටම සිත පවත්වන එක. තවත් විදිහකට කියනවා නම් අර කලින් කියපු දෙයමයි, ඉරියව්ව දෙස හිතින් බලාගෙන ඉන්න. මේක පින්වත්නි දීර්ඝ කාලීනව වැඩි හැකි. එහෙමත් නැත්නම් දිගටම කරගෙන යන්න පුළුවන් කර්මස්ථානයක්. මම ඇත්තටම මුලින් පැහැදිලි කරන්න හිටියේ ආනාපාන සති භාවනාව ගැන. මම මුලින් ආනාපාන සති භාවනාව ගැන පැහැදිලි කරන්නේ නැතුව මෙම සරල අභ්‍යාසය පැහැදිලි කරන්න හේතු වුණේ සියලුම දෙනාට බොහොම සැපසේ සුවසේ ආනාපාන සති භාවනාව වඩන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ආනාපාන සතිය දියුණු කරගන්නේ ආනාපාන සතියෙන් සමත හෝ වේවා විපස්සනාව හෝ වේවා ඒකින් අවශ්‍ය කරන ඒකෙන් ලබාගත යුතු ප්‍රයෝජන ලබා ගන්න බොහොම ස්වල්ප දිනයි.
හැමෝටම මේ ආනාපාන සතිය පිහිටන්නේ නැහැ. මොකද ඒක එන්නම සූක්ෂම භාවනාවක්. ඒක විශේෂිත වූ පුරුෂයන් විසින් වඩන්නා වූ භාවනාවක්. මහා පුරුෂ භාවනාවක් කියලා තමයි පුරාණ ආචාර්යවරු පවා පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම ආනාපාන සතිය ගැන කතා කරන්න ගියා නම් ආනාපාන සතිය කරලා ඒකේ පාවෙච්ච අයටත් ඒ වගේම ආනාපාන සතිය වඩාගෙන යද්දී ඒවේ දුෂ්කරතාවලට මුහුණ පාලා පැටලිලා හිටපු අයටත් මෙම දේශනාවෙන් ප්‍රයෝජනයක් නැති වෙන්න තිබුණා. ඒ නිසා ඒ සියලුම දිනාට ආධුනිකයන්ට කලින් භාවනා කරලා ඉච්ඡා භංගත්වයට පත්වෙච්ච ඒ පිරිසත් අරමුණු කරලා නැවත ආරම්භයක් විදිහට තමයි මේ ඉරියාපත භාවනාව මම හඳුන්වලා දුන්නේ. මේක ඇත්තටම පින්වත්නි මගේ භාවනාවක් නොවේ. මේක සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත පබ්බේට අදාළ ඒ කොටසේ පෙන්නලා දීලා තියෙන එක්තරා කර්මස්ථානයක්. ඉරියාපත භාවනාව පෙන්නලා දෙන තැන එහෙමත් නැත්නම් කවුරුන් හෝ යෝගාවචරෙක් ඉරියාපත භාවනාව කරනවා නම් ඔහු ඒ භාවනාව ආරම්භ කරන්නේ මේ කයේ ඉරියව්වට සිත පවත්තලා. කය යම් විදිහකින් පවතීද ඒ පවතින ඒ ඉරියව්වට සිහි පවත්තලයි ඒ ඉරියාපත භාවනාව ආරම්භ කරන්නේ. මේක කායානුපස්සනා ගණේටයි වැටෙන්නේ. ඒ නිසා ඔයත්තන්ට කිසිම සැකයක් ඇති කරගන්න නැතුව කිසිදු බියක් ඇති කරගන්න නැතුව මේ තමුන්ගේ කයට සිහි පවත්වන එක. එහෙමත් නැත්නම් මේ කයේ ඉරියව්වට සිහි පවත්වන එක ඔයත්තන්ට කරගෙන යන්නට පුළුවන්. එතකොට ආධුනික යෝගාවචරයාට තමුන්ට කියලා වැඩිය හැකි සරල කර්මස්ථානයක් මේන් ලැබෙනවා. මෙහෙම ඉරියව්වේ හිත පවත්වාගෙන යද්දී මෙහෙම ඉරියව්වේම හිත දිගින් දිගටම පවත්වද්දී යෝගාවචරයාට নানা ප්‍රකාර භාවනා අධ්‍යක්ීම් ලැබෙන්නට පටන් ගන්නවා. ඒ ලැබෙන පළවෙනි භාවනා අධ්‍යක්ීමක් විදිහට මම ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න කැමතියි. මේ හිත එක අරමුණක පවතින්නේ නැතුව නානාවිධ අරමුණු ඔස්සේ පැන යන්න පටන් ගන්නවා කියන එක කාරණාවක් ඒක. දැන් කෙනෙක් අහවි ස්වාමින් වහන්සේ මේ හිත පිට යනවා කියන එක භාවනා අධ්‍යක්ීමක් කියලා. ඇත්ත වශයෙන්ම මගේ හිත එක අරමුණක පවතින්නේ අරමුණෙන් අරමුණට පැන යනවා කියන එක භාවනා අධ්‍යක්ීමක් තමයි. හිත එක අරමුණක පවතින්නේ නැහැ කියන මේ කාරණාව තේරුම් ගන්නවා කියන එක මේකත් භාවනා අධ්‍යක්ීමක්. පළවෙනියටම යෝගාවචරයෙකුට දැනෙන්නට පුළුවන් මට මේ කයේ ඉරියව්වෙත් හිත පවත්වා ගන්න අපහසුයි. හිත රූපවලට ඇදිලා යනවා, ශබ්දවලට ඇදිලා යනවා, ගන්ධ රස පහස සිතිවිලි වලට ඇදිලා යනවා කියලා මේ හිතේ තියෙන නොසන්සුන්තාවය සමහර විට සමහර යෝගාවචරයෙකුට පටන් ගැනීමදීම පෙනෙන්නට පුළුවන්. ඉතින් යෝගාවචරය කරන්නට තියෙන්නේ ඒ කාරණාවට ගැටෙන එක නොවේ. අනේ මගේ හිත පිට යනවාය. දැන් මම භාවනා කරන්නේ කොහොමද? යනාදී විදියට හිතලා ඒකට ගැටෙන එක නෙමෙයි කරන්නට ඕනේ. යෝගාවචරය කරන්නට ඕනේ මේ తත්වයේ තේරුම් ගන්න. මේක සිතේ ස්වභාවයක්. හිත කොච්චර පිට ගියත් ඔබ හිත රිද්දවා ගන්නවා නම් ඔබ එතෙන්දි පරාදයි කියලා මතක තියාගන්න. මොකද සිත ඔබේ නොවන නිසා. සිත පිට යනකොට ඔයත්තන්ට හිත තේරුම් ගන්න පුළුවන් නම් අනේ ඉතින් මෙහෙම තමයි මේ හිතවල හැටි. ඒක අරමුණක පවතින්නේ නැහැ. ඒක ඉතින් විසිරෙනවනේ නානා අරමුණු ඔස්සේ විසිරෙනවනේ කියලා බොහොම තලතුණා විදිහට බොහොම වැඩිහිටි විදිහට ඒක තේරුම් ගන්න පුළුවන් නම් බොහොම ඉක්මනින් පින්වත්නි ඒ හිත සංසිඳෙන්න පටන් ගන්නවා. එහෙම සංසිඳුනේ නැහැ කියලා අපි හිතමු.
සංසිඳුන් නැති වුණත් කමක් නැහැ. ඔහේ හිත විසිරිච්චාවයි කියලා බලන්න මේ හිත සිතවිලි පිරීලා තිබෙද්දිත් ඔබට පුළුවන්ද කියලා මේ කය ඉරියව්ව දෙස බලන්න. කය ඉරියව්ව දෙස ඔබට බලන්න පුළුවන්ද කියලා ඔබ උත්සාහ කරලා බලන්න. එහෙම බලනකොට ඔබට පෙනෙන්නට පටන් ගනීවි ඇත්තටම මේ සිතේ සිතවිලි කලබල කරද්දිත් මට මේ කයේ ඉරියව්ව පේනවා. ඒ විතරක් නෙමෙයි මේ ඉරියව්ව බොහොම ශාන්තයි, බොහොම ප්‍රණීතයි කියලාත් වැටහෙවි. එතකොටත් පින්වත්නි අර සිතවිලි සංසිඳලා යන්නට පුළුවන්. ඒ නිසා මම කැමැති යෝගාවචරයෙකුට යෝජනා කරන්නේ සිත විසිරෙනවා කියන එක පරාජයට කාරණාවක් විදිහට ගන්නවා වෙනුවට ඒක භාවනා අධ්‍යක්ීමක් විදිහට ගන්න. දෙවෙනි කාරණාව තමයි මේ ඉරියව්ව තවත් හොඳට මෙනෙහි කරන්නේ කොහොමද කියලා යෝගාවචරයෙක් අපි හිතමුකෝ හිසේ සිට දෙපතුල දක්වා බොහොම පරීක්ෂාකාරීව කය දෙස බැලුවා කියලා. හිස, බෙල්ල, අත් දෙක, උඩුකය, කලවා, පාද යනාදී මේ විදිහට පාදයේ සිට හිස් මුදුන දක්වා ආරෝහණ අවරෝහණ ක්‍රමයට මේ කය ඉරියව්ව දෙස බලාගෙන හිටියා කියමු. බොහොම තදින් ඒ ඉරියව්ව දෙස හිතින් බැලුවා කියමු. හිත ලං කර කර බැලුවා කියමු. එහෙම ලං කර කර බලද්දි පින්වත්නි මේ කය ඉරියව්ව හිතන්න එපා එන්නම ප්‍රකට වෙවි එන දෙයක් කියලා. ඒක අර අහසේ තියෙන වලාකුලක් දිය වෙලා යනවා වගේ ටිකෙන් ටික දිය වෙලා යන්න පටන් ගන්නවා. නොදැනී යන්න පටන් ගන්නවා. ඉරියව්ව අප්‍රකට වෙන්න පටන් ගන්නවා. කවුරුන් හෝ යෝගාවචරයෙකුට මේ භාවනාව කරගෙන යද්දී මේ ඉරියව්ව නොදැනී යන්න පටන් ගත්තොත්, ඉරියව්ව අප්‍රකට වෙන්න පටන් ගත්තොත් ඒකට කලබල වෙන්න එපා. ඉරියව්ව ප්‍රකට කරගන්න කියලා ඇඟ හොලවන්න යන්න එපා. අනේ මගේ අත නෑනේ, අනේ මගේ කකුල නෑනේ, මගේ ඔළුව නෑනේ කියලා ඔළුව හොල්ලන්න, අතපය හොල්ලන්න, ඇඟිලි හොල්ලන්න යන්න එපා. එතකොට භාවනාව ආපහු මුලට එනවා. මේ කය ආපහු අර සංසිඳිච්ච කය ආපහු ඝන වෙන්න පටන් ගන්නවා. ඔයත්තන්ට කරන්න තියෙන්නේ ඒ ඉරියව්ව බොඳ වෙලා නොදෙනී යන එක දිහා බලාගෙන ඉන්න. ඒ දෙස බලාගෙන ඉන්න. ඒ දෙස බලාගෙන ඉන්න පින්වත්නි සිද්ධ වෙන්නේ මේ කය සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. හිතේ සමාධිය එන්න වැඩි වෙන්නට පටන් ගන්නවා. අපි හිතමු මෙහෙම කරගෙන යද්දී යෝගාවචරයට ਸਰව ප්‍රකාරයෙන්ම මේ කයේ ඉරියව්ව නොදැනී ගියාමයි කියලා. මම මේ කියන්නේ ඒ යෝගාවචරයාගේ කයේ කිසිදු කොටසක් දැනෙන්නේ නැතුව මේ හරිය හිස තිබ්බාද, මේ හරිය අතපය තිබ්බාද, මේ හරිය බඩ තිබ්බාද, නහය තිබ්බාද කියලා මේ කයේ කිසිදු කොටසක් දැනෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඒ ඉරියව්වල ලකුණු නොදැනී දියවි මැකී ගියා කියලා හිතන්න. එහෙම මැකී ගියොත් ඔන්න යෝගාවචරයට ආපහු ප්‍රශ්නයක් උපදිනවා. දැන් මම කොහොමද සිහිය පිහිටවන්නේ? ඉරියව්වේ කැලලක්වත් නැහැ. ඇඟ තියෙනවද කියලා හොයාගන්නත් නැහැ. තනිකර හිස් අහසක් වගේ මෙතන හිස් කුහරයක් වගේමයි පේන්න පටන් ගන්නෙ. දැන් කොහොමද මං සිහි පිහිටවන්නේ කියලා ඒ යෝගාවචරයට සැකයක්, කුකුසක්, ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතමුන්ට පින්වත්නි බියක් ඇති වෙන්න පුළුවන්. අනේ මං ඔන්න මැරෙන්න එනවාද, මං මලාද කියලා සමහරුන්ට හිතෙනවා. සමහරු බිය වෙනවා. එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් එතෙන්දී කරන්න තියෙන දේ මොකද්ද කියලා ඇහුවොත් ඒ යෝගාවචරයට කියන්න තියෙන්නේ එහෙම බිය වෙන්නේ නැතුව, එහෙම කලබල වෙන්නේ නැතුව ඒ යෝගාවචරයට කරන්න තියෙන්නේ මම ඉරියව්වේ සිහි පිහිටවාගෙන දැන් භාවනා කළා. දැන් මේ ඉරියව්ව ප්‍රකට නැහැ. ඒ ඉරියව්ව දිය වෙලා
නොදැනී ගියා. දැන් මට මේ කයේ ඉරියව්ව වැටහෙන්නේ නැහැ. දැන් මට කරන්නට තියෙන්නේ ඒ කයේ තිබූ තැන වැටහෙන සතර මහා ධාතු ලක්ෂණ, ඒ කයේ තිබූ තැන වැටහෙන සතර මහා ධාතු වලට සිහි පවත්තා. ඒක ඔයත්තන්ට මං හිතන්නේ තේරෙනවා ඇති. ඉරියව්ව නොදැනී ගියා නම් ඒ කයේ තිබූ තැන tamunට දැනෙන්නේ මොනවාද කියලා බැලුවොත් ඔබට වැටහෙවි තද ගති දැනෙනවා. ස්පර්ශ වෙලා තියෙන තැන් ටික මෙනෙහි කරලා බැලුවොත් ඔයත්තන්ට තද ගති දැනේවි. බුරුල් ගති දැනේවි. උණුසුම් ගති දැනේවි. කම්පන චංචල ගති දැනේවි. ඇලෙන වැగిරෙන ගති දැනේවි. මේ විදිහට මේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ ඔයත්තන්ට ටික ටික වැටහෙන්නට පටන් ගන්නේවි. අන්න එතකොට පින්වත්නි ඔබගේ කර්මස්ථානයේ බවට පත්වන්නේ සතර මහා ධාතු. එතකොට ඔයත්තන්ට පුළුවන් ඒ කයෙන් දැනෙන දැනීම වෙච්චි ඒ සතර මහා ධාතුන්ට සිහි පවත්වන්න. ඒ දෙස හිතින් බලාගෙන ඉන්න. ඒ සංඥාවට සංජී වෙන්න ඕන. ඒ සංඥාව හඳුනගෙන එහෙම නැත්නම් ඒ රූප ධර්මය හඳුනගෙන ඒ හඳුනාගත්තා වූ ඒ රූප ධර්මය දෙස දීර්ඝව හිත පවත්වන්නට ඕන. වැඩි වේලාවක් ඒ දෙස බලාගෙන ඉන්න පුරුදු වෙන්නට ඕන. ඒ තද ගතියක් වැටහෙනවා නම් ඒ තද ගතිය කොයි වගේද? ඒක කපනවා වගේද තේරෙන්නේ? එහෙම නැත්නම් තද කරනවා වගේද? යන ආදී විදිහට ඒවායේ පුළුවන් තරම් තොරතුරු එකතු කරන්නට ඕන. සතර මහා ධාතු හඳුනා ගන්නට උත්සාහ කරන්නට ඕන. කය පුරාම වැටහෙන්නට පටන් ගනී. වැටහෙන තාක් ඒ සතර මහා ධාතු මෙනෙහි කරන්න ඔයත් පුරුදු කරන්නට ඕන. කිසිදු ධාතු ලක්ෂණයක් හැලෙන්නට දෙන්න එපා. කයෙන් මතුවෙන සියලුම තද බුරුල් උණුසුම් සිසිල් කම්පන චංචල ආදී මේ සතර මහා ධාතුක ලක්ෂණ ඒ මතුවෙන සියලුම ඒ ධාතු ලක්ෂණ ඔබ මෙනෙහි කරන්නට ඕන. තවත් විදිහකට කියනවනම් හිතින් හඳුනා ගන්නට ඕන. මේ ඒ ධාතු ලක්ෂණයි. මේවා ධාතුය කියලා හඳුනා ගන්නට ඕන. මේ විදිහට ඔයත්තන්ට පුළුවන් ඉරියව්වේ සිත පිහිටවාගෙන ඉඳලා ඉරියව්ව නොදැනී ගියායින් පස්සේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ වලට හිත පිහිටවන්න. එතකොට කෙනෙක් අහાવી එතකොට ස්වාමින් වහන්සේ නැවතත් ඉරියව්ව මත උනොත් මම මොකද කරන්නේ කියලා. පින්වත්නි ඉරියව්ව හෝ වේවා සතර මහා ධාතු හෝ වේවා මේ සියලුම දේවල් හිතට නම් අරමුණු විදිහටයි තියෙන්නේ. ඔයත් ඒකට මගේ කකුලය, මගේ ඔළුවය, මගේ කටය, මගේ බඩය, මගේ අතය යනාදී විදිහට එක එක නංගන් දාගෙන හිටියට ධර්මයට අනුරූපව බලනවා නම් මේවා සිතට අරමුණු මිසක් වෙන කිසිවක් නොවේ. ඒ නිසා ඉරියව්ව මෙනෙහි වෙනකොට ඉරියව්වත් මෙනෙහි කරන්න. සතර මහා ධාතු මෙනෙහි වෙනකොට සතර මහා ධාතුත් මෙනෙහි කරන්න. එතකොට ප්‍රකට වෙන ඉරියව්වත් මෙනෙහි කරනවා, මතු වෙන සතර මහා ධාතුත් මෙනෙහි කරනවා. එතකොට එතන සැකයක් උපද්දවා ගන්න එපා. මම සතර මහා ධාතු බල බල හිටියේ එතකොට ඉරියව්ව ආවාය. ඉරියව්ව බල බල හිටියේ සතර මහා ධාතු ආවාය කියලා එතන සැකයක් කුකුසක් විචිකිච්ඡාවක් ඇති කරගන්න ඕන කමක් නැහැ. මතු වෙන සියලුම ඒ ධාතු ලක්ෂණ හෝ වේවා ඉරියාපත ලක්ෂණ හෝ වේවා ඒ සියලුම දේ ඔබ මෙනෙහි කරන්නට පුරුදු වෙන්නට ඕන. ඉරියව්ව මතු වෙනකොට ඉරියව්ව කියලා දැනගන්න. ධාතු ලක්ෂණ මතු වෙනකොට මේ මතු වෙන්නේ ධාතු ලක්ෂණ කියලා දැනගන්න. මෙන්න මේකයි ඔබගේ කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. මෙයත් ඇත්තටම වැඩි ආධුනික යෝගාවචරයෙකුට මේ තොරතුරු ටිකත් ඇත්තටම වැඩි. ඒ නිසා මේ අවසානයේ කියපු අභ්‍යාසය ඔහුට බරයි නම් ඔහු මේ දේවල් බලින් කරන්න යන්න ඕනේ. ඇත්තටම මට මතක් කරන්න තියෙන්නේ ඔයයන්ට කරන්න තියෙන්නේ අර කයේ අර මම කිව්වා වගේ මේ කායික ඉරියව්ව දෙස හිතින් බලාගෙන ඉන්න එක පුරුදු කරන්න. මේ කයේ ඉරියව්ව දෙස හිතින් බලාගෙන ඉන්න එක පුරුදු කරලා ඒක හිත තැම්පත් කරගන්න මේ හොඳටම ප්‍රමාණවත්. මේකෙන් ඔයයන්ට
පුළුවන් දිගින් දිගටම ගැඹුරින් ගැඹුරට භාවනාවක් කරගෙන යන්න. විපස්සනාවක් වඩාගෙන යන්න ඔය ඇත්තන්ට පුළුවන්. ඒ විතරක් නොවේ ඔය විදිහට කයේ හිත තැම්පත් කරගෙන ඉඳලා කෙනෙකුට අවශ්‍ය නම් ආනාපාන සති කර්මස්ථානයේට හිත යොමු කරලා එය මූල කර්මස්ථානයේ කරගෙන විපස්සනා මාර්ගයේ වඩාගෙන යන්නටත් පුළුවන්. ඉතින් ඒ ආනාපාන සතිය ගැන තමයි මට ඇත්තටම මුලින් පැහැදිලි කරන්න අදහස තිබුණේ. ආනාපාන සතිය පැහැදිලි කරන්න කලින් මම මේ අභ්‍යාසය පැහැදිලි කළේ ඔබට ආනාපාන සති භාවනාව කරගෙන යන්නට නොහැකි නම් ඔබට එය අපහසු නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. මේ කයේ හිත තබාගෙන මේ කයේ සිහි පිහිටවාගෙන සතිය සිහිය නුවණ ඔයත් වඩාගෙන යන්න ඔයත්න්ට පුළුවන් ගැඹුරින් ගැඹුරට මේ කර්මස්ථානයේ දියුණු කරගෙන ඒ බලාපොරොත්තු වෙන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. මම හිතනවා මේ කරුණු ටික ඔයත්න්ට ප්‍රමාණවත් ආධුනිකයින්ට ප්‍රමාණවත් පැහැදිලි ඇති කියලා. අපි ඉදිරි දේශනාවලදී මෙම කර්මස්ථානයේ ගැනත් ඒ වගේම ආනාපාන සති කර්මස්ථානයේ ගැනත් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සීල දෙනාටම තෙරුවන් සරණයි.